අයිබෝන් සුබෝදෑසනක් අපි අද පත්තරමේන්තුව සතියක ඉරිද දවසේ මේ ආකාරයෙන් ආරම්භ කරනවා. අද 4 වෙනිදා අපි සියලු තොරතුරු ඔබට කියන්න ලෑස්ති. ඉතින් පටන් ගන්නකොටම කියන්න ඕනේ අපිට හිතකාමී පරිසරයක් නිර්මාණය වේවිද කියන සැකය මතුවලා තියෙනවා මේ මොහොතේ මේ මතුවලා තියෙන තත්වයන් එක්ක. මොකද දිස්ත්‍රික්ක 4කින් ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතයන් 13 දෙනෙකු හොයාගෙන තියෙනවා. ඒ පිළිබඳව ඊයේ සෞඛ්‍ය අංශ තහවුරු කළා. ඉතින් මේකත් එක්ක ඔබ ඔබේ පරිස්සම පෙරටත් වඩා තබා ගත යුතුයි. එහෙම නැතු වුණොත් ඔබට මතකයි ඉන්දියාවට වුණ දේ. ඉතින් මේ තත්ත්වය අපි ඕනෑ තරම් කියලා තියෙනවා. ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න කියන ගෞරවනීය ඉල්ලීම කරමින් අපි අද වැඩසටහන ආරම්භ කරනවා. නදිත් good morning. good morning සමීර සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම. සමීර කිව්වා වගේම අර ඉන්දියාවේ තත්ත්වෙට අපි යන්න ඕනේ. ඉන්දියාවේ තත්ත්වෙට යන්න නැතුව ඒක වළක්ව ගන්න පුළුවන් නම් බොහොම වටිනවා. දැන් මේ දවස්වල සංචාරණ සීමා ක්‍රියාත්මක වෙන්නේ පළාත් අතර විතරයි. රට විවෘත වෙලා තියෙන්නේ. හැබැයි මේ විවෘත වීම තව කී දවසක් තියාගන්න ඔබ කටයුතු කරනවද? ඒ බව තීරණය කරන්නේ ඔබ විසින්ම තමයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව කටයුතු කරන්න. මුළු මහත් ලෝකෙම දැන් සමීර 18 කෝටියකට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට පත් වෙලා ඉන්නවා. 18 කෝටි 42,12,378ක් ලෝකෙම කොරෝනා ආසාදිතයන් වාර්තා වෙද්දී මරණ වාර්තා වෙනවා 39,86,747ක්. ඒ තමයි ලෝක තත්ත්වය. අපේ රටේ තත්ත්වයත් එක්ක ගත්තාම විශේෂයෙන්ම ලෝක තත්ත්වය තවමත් දරුණු මට්ටමක තියෙනවා. අපි අර ලෝක මට්ටමේ සාමාන්‍යයකට වැඩිය පහළ මට්ටමේ තමයි තාම ඉන්නේ. මේ බව තව දුරටත් අපි රැක ගන්න ඕනේ. ඒ අදාළ අංශ ලබා දීලා තියෙන උපදෙස් වලට ගරු කරමින් කටයුතු කරන්න කියලා අපි මතක් කරනවා. ඒ අතරදී සමීර අද දවසේ අපි සුපුරුදු විදිහටම පොතක් ගැන ඔබට කියන්න සූදානම් වෙන්නේ. අද අපි ඔබට කියන පොත මේ එස් සුදසිංහ මහත්මයා රචනා කරපු පොතක්. නව ලිබරල් ධනවාදයට දේශපාලන විකල්පයක් තමයි මේ පොතේ නම. අර නම ඇහුවම ටිකක් බරයි කියලා හිතනවා. හැබැයි මේ පොතේ ඇතුළට ගිහිල්ලා කියවනකොට බොහොම සරල සුගම ව්‍යවහාරය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. සමීර දැන් මේ සියවස ගැන කතා කරනකොට විශේෂයෙන්ම ධනවාදී සංවර්ධන මාර්ගයට විකල්ප සංවර්ධන මාර්ගයන් සහ දෘෂ්ටි මාර්ගයන් බිහි කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ගණනාවක් ලොවට දායාද කරන්න මේ සියවස සමත් වුණා. විශේෂයෙන්ම මානව සමාජ සංවර්ධනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළ වී.ආයි. ලෙනින්ගේ මඟ පෙන්වීම ලැබූ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය 1939 ආරම්භ වූ දෙවන ලෝක යුද්ධයෙන් ෆැසිස්ට්වාදී ජර්මනිය, ඉතාලිය හා ජපානය පරාජය කිරීම නිසා නව නිදහස් රටවල් මතුවීම, හෝචිමින්ගේ නායකත්වයෙන් 1945 වියට්නාම් විප්ලවයේ ජය ගැනීම, ඒ වගේම 1949 මාවෝ සේතුන්ගේ නායකත්වයෙන් චීන විප්ලවයේ ජය ගැනීම, 1948 සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාව සීමිත නිදහස් රටක් බවට පත්වීම, මේ කියන කරුණු කාරණා සිද්ධ වුණේ මේ සියවසේදී බොහොම විශේෂයි. නව ලිබරල් ධනවාදය යටතේ ලෝකේ නිදහස් රාජ්‍යයන් රැසක් ඉස්මතු වුණා. මේ රාජ්‍යයන් ආර්ථිකමය අතින් සමාජ සංවර්ධනය අතින් බොහොම ඉහළට ගමන් කළා. ඉතින් ඒ නිසාම මේ සියවස බොහොම විශේෂයි. මේ සුදසිංහ මහත්මයා ජාත්‍යන්තර සහ ජාතික සිදුවීම් රාශියක් ඇතුළත් කරලා සකසපු ලිපි රැසකින් මේ කෘතිය සමන්විත වෙනවා. ඔබටත් කියවන්න ආසන නව ලිබරල් ධනවාදයට දේශපාලන විකල්පයක් මේ කෘතිය අරගෙන කියවන්න කියලා අපි ආරාධනා කරනවා. සුදසිංහ මහත්මයා අපිට මේ පොතේ වෙලා තියෙන විශේෂම ඔබට ඒ ගැන කියන්න ඔබටත් හැකියාව තියෙනවා මේ කෘතිය බොහොම අපූර්වට රස විඳින්න. ඒ වගේ මතක් කරනවා මේ ඔබ සතුව පොතක් තියෙනවා නම්, ඔබ පොතක් ලියපු කර්තෘවරයෙක් නම්, රචකයෙක් නම්, නැත්නම් ඔබ දන්නවා නම් බොහෝ දෙනෙක්ට වැදගත් වෙන කෘති ගැන අපිට එවන්න. අපි සූදානම් සතියක පත්තරමේන්තුවෙන් ඔබට මේ ගැන කියන්න. ඔව් දැන් ලිබරල් වාදයේද සමාජවාදයේද එහෙම නැත්නම් සමහර අපි දැක්කා රටවල් කොමියුනිස්ට් මේ පක්ෂ විදිහට නැගී සිටින රටවල්, චීනය වගේ රටවල්, චීනය මේ කොරෝනා වෛරසයට මුහුණ දීලා දැන් එතනින් ගොඩ ඇවිල්ලා දැන් මුළු ලෝකෙටම සමහර විට යම් ආකාරයක බලපෑම් කරන තැනකට වගේ ඇවිල්ලා තියෙනවා. අපි දැක්කා චීන ප්‍රධානියා, රාජ්‍ය ප්‍රධානියා පහුගිය දවසක ජාතිය අමතමින් ඔවුන්ගේ නිදහස් උත්සවයේදී කියපු කතාව. ඉතින් එවැනි තත්වයකට ඔවුන්ට එන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ ලෝකයේ අනිත් රටවල් වලට එහා ගිහිල්ලා මේ කොරෝනා පාලනය කිරීමට සමත් වීම එකාතකින් සහ චීන ආර්ථිකය ගත්තාම දැවැන්ත ආර්ථිකයක් නිර්මාණය කරගන්න, ඒ වගේම ආරක්ෂාවතින් මේ සියල්ලක්ම ඔවුන් තහවුරු කරගෙන තියෙනවා. කෙසේ නමුත් ලිබරල්ද සමාජවාදයේද කොමියුනිස්ට්ද මේ සියලු රටවල් වලට බලපෑමක් එල්ල කරලා තියෙනවා ලෝකෙ මේ වෙද්දිත්. මේ කොරෝනා වසංගතය මේ සියලු තොරතුරු අපිට නිවැරදිව දැනගන්න පුළුවන් ලෝකේ තත්වයන් 7න් පස්සේ 6:45න් පස්සේ ලෝවට අපිට කියන්න පුළුවන්.
මේ අදත් සම්බන්ධ වෙනවා මහාචාර්යතුමන්. ඉතින් එතුමත් එක්ක කතා කරද්දී දැනගද්දී මේ වැඩසටහන ඔබ අනිවාර්යයෙන්ම බලද්දී ඒ තොරතුරු දැනගන්න පුළුවන්. අපි යන් අපේ රටේ මොකද්ද වෙන තත්ත්වය පිළිබඳව බලන්න. අද සිළුමිණ වාර්තා කරනවා සෞඛ්‍ය උපදෙස් නොතැකුවොත් දෙමසක් ඇතුළත සිව්වන රැල්ලක් කියලා. අද සිළුමිණ මේ ආකාරයෙන් තොරතුරු අරන් යනවා. ඒ අනුව කොවිඩ් පැතිරීම වේගවත්ව ඩෙල්ටා ප්‍රභේදයේ මෙරට ජනතාව තුළින් හඳුනාගෙන ඇති බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවත්, එසේ නොකළොත් භයානක සිව්වන රැල්ලක අවදානමක් සති 10කින් මතුවීමට ඉඩ ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා. ඔහු මේ බව කියන්නේ මේ සිළුමිණ පත්තරේ මුද්‍රණය කරන අවස්ථාවේ. ඉතින් මේ අවස්ථාවේදී තමයි මේ මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි ජනතාව තුළින් හොයාගෙන තියෙනවා කියලා කියන්නේ. නිවැරදිව තහවුරු කිරීමක් එක්ක ඊයේ දවසේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා ශෛල විද්‍යා ආයතනය සඳහන් කරනවා දැන් මේ වෙද්දි 13 දෙනෙක් හොයාගෙන තියෙනවා කියලා. පුද්ගලයන් 123 දෙනෙක්ගේ සාම්පල පරීක්ෂාවේදී තමයි මේ ආකාරයෙන් ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වාර්තාවක් විශ්වවිද්‍යාලයේ සපයමින් වාර්තා කරන්නේ. සෞඛ්‍යාංශවලට මේ විදිහට 13 දෙනෙක් මේ ඩෙල්ටා ආසාත්‍යයන් හොයාගෙන තියෙනවා කියලා. ඒ අනුව අපි ගත්තාම දිස්ත්‍රික්ක විදිහට කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය, කොළොන්නාව සහ අංගොඩ යන ප්‍රදේශවලින් ඩෙල්ටා ප්‍රභේද ආසාද්‍ය වූවන් හඳුනාගෙන තියෙනවා කියලා මේ වාර්තාවට අනුව සඳහන් වෙනවා. මීට අමතරව ගත්තාම ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් මේ ඩෙල්ටා ප්‍රභේදයේ ආසාත්‍යයන් හොයාගෙන තියෙනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ සෞඛ්‍යාංශ. ඉතින් මේකත් එක්ක අපි සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි, සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි කියන කාරණය නැවත නැවතත් ඔබට සඳහන් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. දැනටමත් ආසාත්‍යයන් පිළිබඳව මේ වාර්තා වීමත් එක්ක සෞඛ්‍යාංශ සීරුවෙන් මොන ආකාරයෙන්ද ආශ්‍රිතයන් මේ නිර්මාණය වෙලා තියෙන්නේ, ඔවුන් කොහේද මොන තැන්වලද ඉඳලා තියෙන්නේ, ගමන් කරලා තියෙන්නේ, මොන විදිහටද කියන කාරණා සම්බන්ධයෙන් සොයා බැලීම් කරනවා. ඒ අතරේ සමාජ වගකීම, ඔබේ වගකීම ඔබ තේරුම් අරගෙන මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරයි කියලා අපි තදින්ම විශ්වාස කරනවා. අජිත්, ඒ අතරේ සමීරාද දෙවේන පුවත්පත වාර්තා කරන කාරණාව ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිරිලා දැයි සොයනවා කියලා විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා සඳහන් කරන කාරණාව ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් අද දෙවේනට ලියන්නේ. දැන් මේ වෙනකොට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය රට පුරාම පැතිරිලා තියෙනවාද කියන කාරණාව තව ටික දවසකින් කියන්න පුළුවන් යයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය දෙවේන ඉරිදා සංග්‍රහයට පවසලා තියෙනවා. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව පුරා පැතිරිලාද යන සම්බන්ධයෙන් ඇගෙන් විමසූ අවස්ථාවේදී එසේ කියා සිටියා. මෙහිදී තවදුරටත් කතා කළ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය මෙසේද කිව්වා. තාමත් හැමදාම දවසකට කොවිඩ් ආසාදිතයන් 1000කට වැඩිය හමු වෙනවා. දැන් මේ අතරේ තමයි කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගත්තේ. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ලංකාව පුරා පැතිරිලාද යන ස්වා පරීක්ෂණ කරමින් ඉන්නේ. ඒ ගැන හරියටම තව ටික දවසකින් කියන්න පුළුවන් කියලා විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කරනවා. දැන් සමීර මේ ලැබෙන දත්ත වාර්තා තොරතුරු සාමාන්‍යයෙන් අපි දන්නවා PCR වාර්තාවක් දවසක දෙකක ප්‍රමාදයකින් තමයි ලැබෙන්නේ. ඉතින් මේ විදිහට දවසක දෙකක හරි ප්‍රමාදයක් ඇති තවදුරටත් මේක ව්‍යාප්ත වෙන්න. ඒ හින්දා අපි අර හැමතිස්සෙම ඔබින් ඉල්ලන කාරණාව පරිස්සමෙන් ආරක්ෂාකාරීව ඉන්න කියන කාරණාව. ඔය අතරදී දැන් මොන ප්‍රභේදයාවත් කොරෝනාව මර්ධනය කරන්න විශේෂයෙන්ම එන්නත් කරන්නේ බොහොම වැදගත්. එන්නත් කරන්නේ දැන් සාර්ථකව සිද්ධ වෙමින් පවතින කාල සීමාවක්. අද සන්ඩේ මෝනිං පුවත්පත කියනවා දැන් මේ වෙනකොට මිලියන 2.8ක ශ්‍රී ලාංකිකයන් වෙත එන්නත් කරණය සිද්ධ කරලා තියෙනවා කියන කාරණාව සන්ඩේ මෝනිං පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයේ වෙන්නේ මේ එන්නත් කරණය සම්බන්ධයෙන්. ඔවුන් කියනවා COVID vaccination program over 2.8 million Lankans vaccinated. මේ අපේ රටේ ශ්‍රී ලාංකිකයන් මිලියන 2.8ක පිරිසක් නැත්නම් ලක්ෂ 28කට වැඩි පිරිසක් එන්නත් කරණය සිද්ධ කරගෙන තියෙනවා. මේ එන්නත් කරණය සිද්ධ කරන අවස්ථාවක් විශේෂයෙන්ම දැන් මේ වෙනකොට වයස අවුරුදු 60ට වැඩි පිරිස් 30ට වැඩි පිරිස් එන්නත් කරණය කිරීම සාර්ථකව සිද්ධ වෙනවා. ඉදිරියේදී අවුරුදු 18ට වැඩි සෑම කෙනෙක්ම එන්නත් කරණය සිද්ධ කරන්න කටයුතු කරනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඉතින් මේ දේත් එක්කම රටේ කොරෝනාව මර්ධනය කරන්න පාලනය කරන්න ලොකු වෙහෙසක් රාජ්‍ය සෞඛ්‍යාංශ වගේම ආරක්ෂක අංශ හැම දෙනෙක්ම දායකත්වයේ දක්වලා කටයුතු කරනවා කියලා අද සන්ඩේ මෝනිං පුවත්පත කියනවා. හරියටම කිව්වොත් 28,89,602 දෙනෙකු දැන් මේ වෙනකොට එන්නත් කරණය සිද්ධ කරගෙන තියෙනවා. 11,46,978ක් මේ වෙනකොට මේ මාත්‍රා දෙකම ලබාගෙන තිනවා කියලාත් අද සන්ඩේ මෝනිං පුවත්පත කියනවා. ඒ වගේම දැන් 9,25,242 දෙනෙකු
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තියෙනවා. දෙවෙනි මාත්‍රාව ලබාගත් පිරිස 3,81,979ක්. ඒ වගේම 18,49,565 දෙනෙක් චීනයේ සයිනෝෆාර්ම් එන්නත මේ වෙනකොට ලබාගෙන තියෙනවා. දෙවෙනි මාත්‍රාව 7,50,572 දෙනෙකු සාර්ථකව ලබාගෙන තියෙනවා කියලා අද සන්ඩේ මෝනිං පුවත්පත වැඩිදුරටත් තොරතුරු කියනවා. අපි දැක්ක අර පළවෙනියටම බලපෑම එල්ල කළපු ඒ රැල්ලදී කොළඹ දැවැන්ත ආකාරයකින් මේ කොරෝනා වසංගතයට ගොදුරු වුණ ජනතාව මේ සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව කටයුතු කරා. සමහරු මේ ගැන දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේ නිසා තමයි විශේෂයෙන්ම කොළඹ ගම්පහ ජනගහනය වැඩි ප්‍රදේශ නිසාවෙන්ම ජනගණත්වයත් එක්ක මේ එන්නත් කරණය වේගෙන් සිද්ධ කරන්න ඕනි කියන කාරණය සෞඛ්‍යාංශ තහවුරු කරගත්තේ. විශේෂයෙන් ජනාධිපතිතුමා ඒ බව කියලා තිබුණා. මේකට හොඳම දේ සහ එකම දේ තමයි එන්නත් කරණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කරණය කියලා. මේ වෙද්දි වාර්තා කරනවා අද අරුණ පත්තරේ මේක ටිකක් පරණ කතාවක්. බස්නාහිර 30ට වැඩි සැමට එන්නත් කොළඹ 60කට දැන්ටමත් දීලා තියෙනවා. කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාවට ජපානයෙන් ලක්ෂ 6ක් කියලත් මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ අනුව අවුරුදු 30ට වැඩි සැමට මේ මාසේ ඉවර වෙන්න කලින් මේ එන්නත් ලබා දෙන්න කියන කාරණය බස්නාහිර පළාත තුළ ජනාධිපතිතුමන් සෞඛ්‍යාංශ වලට කියලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දිත් කොළඹ දිස්ත්‍රික්කයේ මේ වයස් කාණ්ඩය, ඒ කියන්නේ අවුරුදු 30ට වැඩි අයට කොළඹ ගත්තාම 60%කට, ගම්පහ ගත්තාම 47%කට, ඒ වගේම කළුතර ගත්තාම 34%කට දැන්ටමත් මාත්‍රාව ලබා දීලා තියෙනවා කියලයි සෞඛ්‍යාංශ සඳහන් කරන්නේ. ඒ වගේම ඇස්ට්‍රාසෙනිකා එන්නතේ යම් ආකාරයක හිඟයක් ලක්ෂ 6කට ආසන්න හිඟයක් තියෙනවා. පළමු මාත්‍රාව ගත්ත අයට දෙවන මාත්‍රාව ගන්න ලෝකයේ තුල මේ එන්නත නැති වුණා. ඉතින් රජය සැලසුම් කරලා තියෙනවා කොහොම හරි මේ එන්නත ගෙන්වන්න. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් උපදෙස් දීලා තියෙනවා සෞඛ්‍යාංශ වලට. ඒ පිළිබඳවත් අද තොරතුරු මේ ආකාරයෙන් පුවත්පත් වාර්තා කරලා තියෙනවා. මේ අතරේ සිළුමිණට ගියාම සිළුමිණ කියනවා මේ පහුගිය මාසේ ජූනි මාසේ කොවිඩ් මරණ 1636ක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ අනුව සෞඛ්‍යාංශ සඳහන් කරනවා මේ සංඛ්‍යා ලේඛන අනුව මාර්තු 28 මෙරට පළමු කොවිඩ් 19 මරණය සිදු වූ දින සිට මේ දක්වා වාර්තා වී ඇති මරණ ප්‍රමාණය ඊයේ දින වාර්තාවත් එක්ක මේ තත්ත්වය ටිකක් වෙනස් වෙනවා. ඒ වගේම පහුගිය මාසෙ ගත්තාම මේ පහුගිය මාසෙ තුල 1636ක් මරණ සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඒ මාසයේ තමයි දිනක වැඩිම මරණ වාර්තා වීම දැනගන්න හම්බ වෙලා තියෙන. ඒ ජූනි 14 වෙනිදා 124 දෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා කියලා කියනවා. වගේම ජූනි 11 වෙනිදා 101ක් වාර්තා වෙලා තියෙනවා මරණ 100ක්ම තවත් දිනක් තුල තව දිනයක් වාර්තා වෙන බව සෞඛ්‍යාංශ කියනවා. ඉතින් මේ විදිහට අකාලේ මිය යන්නේ අපේම නොසැලකිල්ලෙන්ද කියන එකයි ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙන්නේ. මේක තමයි කතාව. ඉතින් ඒ නිසා අපි තවදුරටත් සැලකිලිමත් විය යුතුයි. එන්නත ලබා ගත්තත් අපි දැක්කා සෞඛ්‍යාංශ කියනවා. ඒ වගේම විශේෂයෙන් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන කණ්ඩායම් කියනවා පළමු එන්නත ලබා ගත්තත් මෙහි බලපෑම වෙන්න පුළුවන්. මේ ඩෙල්ටා ප්‍රභේදය ගත්තාම මේ බලපෑම වැඩි. ඒ නිසා පළමු මාත්‍රාව ලබා ගත්තත් මෙහි බලපෑමට ලක් වෙන්න පුළුවන්. ඒ හින්දම තමයි පරිස්සම් වෙන්න කියලා අපි සියලු දෙනාටම මතක් කරන්නේ. ඔය අතර සමීර දැන් එනත් කරන වැඩපිළිවෙල සිද්ධ කරනවා බොහොම සාර්ථකව. දැන් සමීර කිව්වා වගේම පරිස්සම් වීම බොහොම වැදගත්. දැන් ඔය අතරදී උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ටත් එනත් කරණය සිද්ධ කරන්න සූදානමින් ඉන්නවා කියලා කාරණාවක් අද සන්ඩේ මෝනිං පුවත්පත කියනවා. අද මේ විදිහට ලියන්නේ සන්ඩේ මෝනිං පුවත්පතට යුමිකෝ පෙරේරා ඒ ගැන මේ විදිහට ලියන්නේ vaccinating O level A level students approximately 750,000 vaccines needed කියලා. දැන් මේ වෙනකොට 7,50,000ක එන්නත් ප්‍රමාණයක් මාත්‍රා ප්‍රමාණයක් අවශ්‍යයි මේ අපොසු උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට එන්නත් කරණය සිද්ධ කරන්න. බොහොම ඉක්මනින් ඒ කටයුතුත් සිද්ධ කරනවා කියන කාරණාව අද දවසේදී සන්ඩේ මෝනිං පුවත්පත ඔය විදිහට සඳහන් කරලා තියෙනවා. බොහොම වැදගත්. දැන් පාසල් සිසුනුත් ආරක්ෂා වෙන්න ඕනේ. ඔවුන් දෛනික ඒ කටයුතු ආරම්භ කරන්න ඕනේ. පුංචි දරුවන්ට පාසල් යන්න නැතුව දැන් අවුරුදු 1මාරක් විතර ගිහිල්ලා. ඉතින් ඔන්ලයින් හරහා තමයි මේ අධ්‍යාපන කටයුතු සිද්ධ වෙන්නේ. මේ දේවල් දිගටම කරන්න හැකියාවක් නැහැ. අර ප්‍රායෝගිකව සිද්ධ කරන්න ඕන බොහෝ දේවල් මගහැරෙනවා කියන කාරණාවත් අපි දන්නවා. ඒ හින්දා පාසල් නැවත විවෘත කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු දැන් ලකලැහැස්ති වෙමින් තියෙනවා කියන කාරණාව තමයි සන්ඩේ මෝනිං පුවත්පත කියන්නේ. ඔය අතරේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම්තුමන් වෛද්‍ය සමන්ත ආනන්ද මහත්මයා සඳහන් කරනවා දැන් එන්නත් වලටත් වඩා ඒ වගේම මේ කොරෝනාවට විවිධ ඖෂධ පාවිච්චි කරනවටත් වඩා හොඳම දේ පරිස්සම් වෙන එක කියලා. ලබා දීලා තියෙන උපදේශ ටික හරියට පිළිපදින්න. අත හොදන තැන ඉඳලා මාස්ක් එක දාන තැන දක්වා
අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් ටිකක් මේ වෙනුවට රට දැනුවත් කරලා තියෙනවා. ඒ සෞඛ්‍ය පිළිවෙත් ටික ප්‍රභේදය අනුව වෙනස් වෙන්නේ නැහැ කියන එක පැහැදිලිව කියලානේ තියෙන්නේ. ඒ නිසා ප්‍රභේද ගැන දැනුවත් වෙන එක බොහොම හොඳ කාරණයක්. හැබැයි ප්‍රභේද මත පිළිහිලා තීන්දුව తీරන ගන්න එපා. තමුන්ගේ වගකීම් ඉටු කරගෙන යාමේදී මොන ප්‍රභේදයේද කියන එක හොයන එක නෙමෙයි වැදගත් වෙන්නේ. සෞඛ්‍යාංශ විසින් දෙන්නා වූ උපදෙස් මොනවද කියලා අහගෙන ඉඳලා අන්නේ උපදෙස් අනුව කටයුතු කිරීම තමයි සිදු කළ යුත්තේ. ප්‍රභේද මොකක් වුණත් මේ කොවිඩ් රෝගයේදී අපි බොහොම පරිස්සමෙන් කටයුතු කළා වගකීමෙන් කටයුතු කළා මේක පාලනය කිරීම සඳහා උදව් කරන්න ඕනේ සියලුම දෙනා එකතු වෙලා. සමන්තානන්ද මහත්මයා ඔය ඊයේ දවසේ පැවැත්වෙච්ච මාධ්‍ය හමුවේදී තමයි ඔය කරුණු කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹදී පවත්වපු මාධ්‍ය හමුව. මේ මාධ්‍ය හමුවේදී තවත් බොහෝ කරුණු කාරණා ඉදිරිපත් වුණා. දැන් අපි දන්නවා මේ මොහොත වන විටත් අපි පහුගිය දින කිහිපෙම දැක්ක මේ සඳහා ජනාධිපතිතුමන් විසඳුම් පවා ලබා දුන්න. හෙද නිලධාරීන් හෙද සංගම් වර්ජනයක් සිද්ධ කරනවා. මේ කොරෝනාවෙන් රටම විපතට පත් වෙලා ඉන්න මොහොතේදී වර්ජන සිදු කරන එක මේ අර හදවතට එකඟව මේක හරි වැඩක්ද කියලාත් හිතෙනවා. හැබැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා ඉක්මනින්ම මේ වර්ජන නැවැත්විය යුතුයි. නැත්නම් මේක මහා වැඩ වර්ජන මාලාවක් දක්වා ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා විවිධ රජයේ මේ වෘත්තීය සමිති මේ වර්ජන ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා කියන කාරණාව උන් සඳහන් කරනවා. අද සිලෝන් ටුඩේ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ කාරණාව. GMOA warns of wave of TU actions, trade union actions, says cabinet paper will arbitrarily restructure entire public service. මේ මහජන සේවාවන් නැත්තම් මේ රජයේ සේවය යථා පරිදි පවත්වගෙන යන්න ඔවුන් සඳහන් කරන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න මේ විදිහට වර්ජන සිද්ධ කරන්න නොහැකි වෙන විදිහට දැන් ඉස්සරහට බොහෝ වැඩ වර්ජන එන්න ඉඩ තියෙනවා. දැන් හෙද සංගම් වර්ජන සිද්ධ කරනවා. ජනාධිපතිතුමන් අර අපි දැක්ක මුරුත්පෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ හෙද සංගමේ ඉල්ලපු ඒ ඉල්ලීම් 7න් 5ක්ම ලබා දුන්නා. ඉතිරි ඉල්ලීම් 2 අයවැයෙන් ලබා දෙන ජනාධිපතිතුමන් සහතික වුණා, පොරොන්දු වුණා. හැබැයි මේ වර්ජන තව දුරටත් ක්‍රියාත්මක වෙන ආකාරයක් තමයි අපි දකින්නේ. රෝහල්වල දැන් එන්නත් කරන්නේ සිද්ධ කරන කාල සීමාව රෝහල්වල මේ කටයුතු වලට දැඩි බාධා එල්ල වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් යථා පරිදි සිද්ධ කරන්න රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. ඉතාමත් ඉක්මනින් කැබිනට් පත්‍රිකාවක් ගේන්න මේ වර්ජන සිද්ධ කරන්න නොහැකි වෙන විදිහට ඒ කැබිනට් පත්‍රිකාව සකස් කරන්න කියන කාරණාව ඔවුන් මේ මාධ්‍ය හමුවේදී ඉල්ලලා තිබ්බා කියලා අද සිලෝන් ටුඩේ පුවත්පත ඔය විදිහට කියනවා. ඔය ඉල්ලීම් ටික දැන් සමන් රත්නප්‍රිය මහත්තයලා එහෙම නජිත් මතකයිනේ පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ ඔවුන් තාමත් සමීපව පහුගිය රජයට වැඩ කළා. අපි දැක්කා අර සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී හිටිය වගේම එතුමා මන්ත්‍රීකමෙත් හිටියානේ පාර්ලිමේන්තුවේ ගිහිල්ලා දවස් දෙකක්. ඒ දවස් කතාත් කරාද කොහෙද? ඉතින් ඒ කාලේ ඔය ඉල්ලීම් ටික දිනා ගන්න තිබුණානේ. දැන් අවුරුදු ගාණක් ඇදෙන ඉල්ලීම් ටිකක් නෙමේ. ඒගොල්ලන්ට එහෙම ඒ කාලේ කරගන්න බැරි වුණා. දැන් තමයි මේවා දිනා ගන්න හදන්නේ. කමන්නේ ඉල්ලීම් 7න් 5කට විසඳුම් ලැබුණා. මේ අතරේ මේ දැන් ඔය කියන GMO එකේ වැඩ වර්ජන රැල්ලක් කියන කතාවත් එක්ක බලන්න වාර්තා කරනවා ඩෙල්ටා ප්‍රභේදය ගැන ඇඟ හිරි වැටෙන කතාවක් අද මව්බිම් පත්තරේ තියෙන මේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ලෝකේ මේ වෙද්දී බොහෝ රටවල් සමහර රටවල් පාලනය වෙලා තියෙනවා. නමුත් මේ වෙද්දී එම රටවල් වල නැවතත් නරක තත්වයක් වාර්තා වෙන්න පටන් අරගෙන තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මේ කලාපයේ තවත් රැල්ලක් ඇතිවීම බොහෝ දුරට වැළැක්විය නොහැකි කාරණයක් බව. එක්සත් රාජධානිය තුල අලුතින් වාර්තා වන ආසාත්‍යයන් 90%ක්ම ඩෙල්ටා ප්‍රභේදයේ කට්ටිය කියලාත් මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඉතින් මේකත් එක්ක ඔබ සැලකිලිමත් යුතු තැන තමයි අපේ රටේ දැන් 13 දෙනෙක් කී දවසේ තහවුරු කරනවා. මේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දේවල් එක්ක මේ කාරණා එක්ක සමහර රටවල් සංචරණ සීමා පවා පනවලා තියෙනවා. හැබැයි අපේ රටේ දැන් පළාත් අතර පමණයි සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි මේ විදිහට එන්නත ලබා ගත්තත් අපි එන්නත් සමහර විට සියල්ල හරි එන්නත් දෙකම ලබා ගත්තා කියලා නිදහසේ හැසිරෙන්න අරගෙන හරියන්නේ නැහැ. අර විදිහට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මාස්ක් එක දාගෙන දුරින් උපරිම දුරින් ඉඳගෙන ඒ වගේම දෑත් සෝදගෙන මේ ආකාරයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. මේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට මේ ආකාරයෙන් ඩෙල්ටා ප්‍රභේදය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් අද අරන් එනවා. ඉතින් මේකත් එක්ක වර්ජනයකට ගියොතින් සමහර වෘත්තීය සමිති මේ මොහොතේ අපේ රටේ සෞඛ්‍ය තත්ත්වය සහ අනිකුත් කාරණා මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වන්නේ කියන එක සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නාර්ථයක්. ඒ නිසා අපි බලමු
කොහොමද වෘත්තීය අයිතිවාසිකම් එක පැත්තකින් දිනා ගැනීමෙන් මහජනතාව පීඩාවට පත් නොකර මේ කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ වෙන්නේ කියලා. අපි ඔබට තවත් තොරතුරු කියන්නම්. මව්බිම් පත්තරයේ අද ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියනවා අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩවල ආනයන වැටක් කියලා. ඒ අනුව ජංගම දුරකථන ටීවී ශ්වේතකරණ ඇතුළු විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ ගණනාවක් ඒ වගේම සුවඳ විලවුන් හා ආලේපනයන් ඇතුළත් වෙලා තියෙනවා. මේවට දේශීය නිෂ්පාදකයන් නංවන්න හා විදේශ විනිමය රැක ගන්න තමයි මේ පීවර අරන් තියෙන්නේ. ඉතින් හොඳයි මේ වගේ පීවරයන් ගන්න එක අත්‍යවශ්‍ය නොවන දේවල් නජිත් ඕන තරම් මේවා ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන්. දැන් අපිට අපි දන්නවා ලංකාවේ නිෂ්පාදනය කරන ටීවී තියෙනවා. ජංගම දුරකථන මම දැකලා නැහැ. ඒවා පාවිච්චි කරලා තියෙනවා. කොටස් 11 කිරීම කටයුතු සිද්ධ කරනවා. ඉතින් මේ වගේ විදුලි උපකරණ ඒ වගේම සුවඳ විලපොන් මේ වගේ දේවල් ඕන තරම් අපිට හදන්න පුළුවන්. ආලේපන මේවා ලංකාවේ තියෙනවා. ඉතින් අපේ සමට ගැලපෙන විදිහට අපිට ඕන විදිහට හදා ගන්නත් පුළුවන්. ඒ නිසා තමයි මේවට පාලනයක් ගේන්න තීරණය කරලා තියෙන්නේ කියලා අද මව්බිම් වාර්තා කරනවා. මේ අතරේ බහලුම් හිඟෙන් අපනයනයට බාධා ඩොලර් වලටත් බලපායි. තේ රබර් සහ කොහොබත් ඇඟලුම් නිෂ්පාදන ගොඩගැසේ කියලා කියනවා. අද අරුණ පත්‍රයේ තමයි වාර්තා කරන්නේ. භාණ්ඩ ආනයනය පසුගිය වසරේ සිට සීමා කිරීම නිසා අපනයනයට අවශ්‍ය බහලුම් හිඟවීමෙන් නිෂ්පාදකයන් දැඩි ගැටලුවකට මුහුණ දීලා තියෙනවා කියලා අරුණ පත්‍රයේ මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. යතරේ සමීර දැන් මේ සංචරණ සීමා ක්‍රියාත්මක වෙන කාල සීමාව අපේ පුංචි දරුවෝ පාසල් යන්න හැකියාවක් නැහැ, ගෙදරට වෙලා ඉන්නේ. ඒ අතරේදී දැන් ඔන්ලයින් තාක්ෂණය වැඩි වශයෙන් පාවිච්චි කරන ඔන්ලයින් හරහා අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන්න දරුවන්ට සිද්ධ වෙලා තියෙනවා. හේතුව තමයි අධ්‍යාපනය ලබන්න. අපි දන්නවා දැන් මේ වෙනකොට ඔන්ලයින් හරහා බොහෝ වෙලාවට පාසල්වල ඉගෙනවීම් කටයුතු උපකාරක පන්ති මේ හැම දෙයක්ම සිද්ධ වෙන කාල සීමාව අම්මලා තාත්තලට දෙමව්පියන්ට මේ පුංචි දරුවන් දිහා ඇහැ ගහගෙනම ඉන්න හැකියාවක් නැහැ. මේ හින්දා අපරාධ වලට යොමු වෙනවා වැඩි කියලාත් හිතෙනවා. ඔය සයිබර් අපරාධ සම්බන්ධයෙන් ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. අද දිවයින පුවත්පත මේ ගැන විශේෂයෙන්ම සඳහන් කරනවා සංචරණ සීමා සමග අන්තර්ජාල අපරාධ වැඩි වෙලා කියලා. හේමන්ත රන්දුණු මේ ගැන ලියන්නේ අන්තර්ජාලය හරහා සිදුවන අපරාධවල විශාල වර්ධනයක් සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරලා තියෙනවා. සංචරණ සීමා පැනවීමෙන් පසු අන්තර්ජාලය පරිහරණය කිරීම වැඩිවීමත් සමගම ඒ ඔස්සේ සිදුවන අපරාධ මේ ආකාරයට විශාල වශයෙන් වර්ධනය වී ඇති බවද අජිත් රෝහණ මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. පහුගිය වසර දෙකකට ආසන්න කාල සීමාව තුළදී අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ මේ ආකාරයෙන් ශීඝ්‍ර ලෙස ඉහළ යෑමක් පෙන්නුම් කරන බවද හෙතෙම සඳහන් කළා. අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන් රවටා වංචනික ලෙස මුදල් ලබා ගැනීම, ගණිකා වෘත්තිය, කාන්තාවන් මුදලට අලෙවි කිරීම ඇතුළු තවත් අපරාධ රාශියක් මෙසේ වාර්තා වී ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළ තියෙනවා. අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධ විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ අපරාධ කොට්ටාසය මගින් විමර්ශන ක්‍රියාත්මක කරන බවද අජිත් රෝහණ මහත්මයා ප්‍රකාශ කළා කියලා අද දිවයින පුවත්පත ඔය විදිහට සඳහන් කරලා තියෙනවා. සමීර අපි දැන් මේ දවස්වල අත්විඳින අත්දකින්න දේ තමයි අන්තර්ජාලයේ වේගයත් පොඩ්ඩක් අඩු වෙලා අර ස්පීඩ් එක අපි කියන ඩේටා බෆර් වෙන ස්පීඩ් එක අප්ලෝඩින් සහ ඩවුන්ලෝඩින් මේ ස්පීඩ් සාමාන්‍යයෙන් සෑහෙන ස්ලෝ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි වැඩි පිරිසක් මේ අන්තර්ජාලය පාවිච්චි කරනවා. අන්තර්ජාලයේ තියෙනවා අර ඉන්ටර්නෙට් ට්‍රැෆික් කියලා එකක්. ඉතින් ඔය ට්‍රැෆික් එක වැඩි වෙලා තමයි මේ විදිහට වේගය අඩු වෙලා තියෙන්නේ. මේකත් බොහොම ලොකුවට බලපානවා. මොකද අර පහුගිය කාලවල දැන් පාසල්වල අධ්‍යාපනය ලැබපු නැත්නම් උපකාර පන්ති වලට ගිහිල්ලා ඒ අධ්‍යාපනය ලැබපු බොහෝ පිරිස් දැන් අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබන්නේ. බොහෝ දෙනෙක් අර ගෙදර ඉඳන් ඔන්ලයින් විදිහට තමයි වැඩ කටයුතු කරන්නේ. තමුන්ගේ රැකියාව පවා සිද්ධ කරන්නේ ඔන්ලයින් හරහා. මේ හින්දා ඩේටා ට්‍රැෆික් එක ටිකක් වැඩි. ඒ අතරදී අම්මලා තාත්තලා දෙමව්පිය පුංචි දරුවෝ කෙනෙක් ටිකක් ඇහැ ගහගෙන ඉන්න ඕනේ. පහුගිය දවස්වල අපරාධ රැසක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. ඔව් මේ අතරේ අද කියනවා සිළුමිණට ගියාම සිළුමිණ වාර්තා කරනවා ඔන්ලයින් නිසා දියවැඩියාව වැඩි වෙලා කියලා. මේ ළමා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා අවධාරණය කරන්නේ මේ පරිගණක සහ ස්මාර්ට් දුරකථන භාවිතයෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වල දෙන දරුවන්ගේ දියවැඩියාවට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා දීපාල් පෙරේරා වෛද්‍යතුමා කියලා තියෙනවා. එතුමා මේ දරුවන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් ඉන්න වෛද්‍යවරයෙක්, අපි ගෞරව කරන වෛද්‍යවරයෙක්. විශේෂයෙන් සඳහන් කරන්න ඕනි අපේ දෙමව්පියන් මේ ගැන අවධානය යොමු කරන්න. ඔන්ලයින්ම විතරක් නෙමෙයි අපි දන්නවා රාජ්‍ය පාසල් වල නම් සාමාන්‍යයෙන් සමහර ශ්‍රේණි තියෙනවා දවසකට පැයයි ක්‍රියාත්මක වෙන්නේ. සමහර ශ්‍රේණි ටිකක් වැඩි. ඒ වගේම පොඩි දරුවන් ටිකක් නිදහසේ ඉන්න දෙන්න, පොඩ්ඩක් සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. පොඩි කාලේ මේ පොඩි පන්ති වල ඉන්න දරුවෝ ඒ දරුවන්ටත් ඔන්ලයින්ම මුළු දවස තිස්සෙම පැය 6ක් විතර කරන්න ගියාම තමයි මේ වගේ රෝගවලට ගොදුරු වෙන්නේ. අර සාමාන්‍ය විදිහට කටයුතු කරන්න දීලා ඒ අතර ඉගෙනීමත් ලබා
දීම තමයි දෙමාපියන් විදිහට මේ මොහොතේ කළ යුත්තේ. මේ අතරේ මේ තත්වයෙන් එහාට යන්න පාසල් පටන් ගන්න කවද්ද කියන කාරණය සම්බන්ධයෙන් කතා කරද්දී අපිට දැන් සුබවාදීව මේ ගැන කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. මව්බිම් වාර්තා කරනවා සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ළමයින් 100ට අඩු පාසල් ජූනි මාසයේ අරින්න වැඩපිළිවෙලක් කියලා. ඒ අනුව වැඩපිළිවෙලක් මේ ආකාරයෙන් සකස් කරමින් පවතිනවා කියලයි වාර්තා කරලා තියෙන්නේ. දරුවෝ ගැන කතා කරද්දී අපිට කතා නොකර බෑ පහුගිය කාලේ අප්‍රසන්න සිද්ධි ගණනාවක් ඇති වුණා. අර අවුරුදු 15 දැරිය ගැන එක කතාවක් මේ එක කතාවක් විතරයි. අද සිළුමිණ වාර්තා කරනවා දැරියගේ අපයෝජකයන් 20ක් සොයා මෙහෙයුම් කියලා. සිළුමිණ මේ විදිහට ටිකක් අඩුවෙන් මේ තත්ත්වය වාර්තා කරලා තිබුණත් අද අරුණ පත්තරයට ගියාම අරුණ කියනවා 15 දැරියගේ පහස ලැබූ 300ක් ගැන විමර්ශන චීවරධාරියෙක් දේශපාලඥයන් ව්‍යාපාරිකයන් ඇතුළු 17ක් අත්අඩංගුවේ කියලා මේ කාරණය අද වාර්තා කරනවා. මේකේ තියෙන සමහර කාරණා ඇත්තටම කියන්නත් අපිට පුදුමාකාර වේදනාවක් ඇති වෙන්නේ. හිතට එකකව කියන්න බැරි කාරණා ප්‍රසිද්ධ මාධ්‍යකවත් කියන්න බැරි කාරණා මේ තුල අන්තර්ගත වෙනවා. ඉතින් මේකත් එක්ක අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිතුමන් මහාචාර්ය මුදිත විදානපතිරණ මහත්මයා. සුබ උදෑසනක් ඔබතුමාට. අයබෝන් මහාචාර්යතුමා. සුබ උදෑසනක්. මහාචාර්යතුමා අපිට කියන්න දැන් මේ දරුවෝ ගැන හොයලා බලන ජාතික ආයතනයේ විදිහට ඔබතුමන්ලා අපි දැක්ක මේ පහුගිය කාල සීමාව තුළ වැඩියෙන් මෙවැනි සිද්ධි වාර්තා වෙනවා. වයස අවුරුදු 16ක තරුණියකට යම් පහර දීමක් සිද්ධ වෙනවා. වගේම මේ අවුරුදු 15 දැරිවිය ගැන සිද්ධිය සහ තවත් සිද්ධි නෙළුව පොලිසිය කාරණේ මේ ආදී කාරණා ගණනාවක් වාර්තා වෙනවා. මේ වාර්තා වීමේ වැඩිවීමක්ද තියෙන්නේ නැත්නම් සිද්ධිවල වැඩිවීමක්ද? ඇත්ත වශයෙන්ම මම හිතනවා මේ කොවිඩ් වසංගතය හරහා අවාසනාවන්ත තත්වයකට පත් වෙලා ඉන්න අපගේ ළමා පරපුරට මෙවැනි පහර දීම් අපයෝජනයන් සිදු කිරීම මම හිතනවා ශ්‍රී ලංකාව විශේෂයෙන්ම ආගමානුකූලව විශාල වැඩ කොටසක් පවතින රටක් ලෙස කිසිවෙකු අනුමත කරන්නේ නැහැ. ඊටත් අමතරව ඔබ දන්නවා අපේ ආයතනයක් ලෙසත් අපේ අමාත්‍යාංශ ලෙසත් විශේෂයෙන්ම අපේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔබ කල්පනා කරොත් මේ අවස්ථා කිහිපයකම මේ තම දියණිය වයස අවුරුදු 16ට අඩු දියණිය අපයෝජනයට ලක් කිරීමට උදව් කරන්නේ මව, ස්වභාවික මව. උදාහරණයක් ලෙස මේ ගල්කිස්ස සිද්ධියේදී දැන් 300ක් පමණ සැකකරුවන් ගැන අවධානයෙන් සිටිනවා. ඊට අමතරව ඊයේ අපි නිකුත් කරපු ප්‍රවෘත්ති නිවේදනයේ නැවත අවුරුදු 15ක දියණියක් තම මවගේ සුළුපියා විසින් ස්ත්‍රී දූෂණයට ලක් කරනවා. ඒ වගේම අප කියන්නට කැමති මේ කිසිම අවස්ථාවක මව උවත් තම වදාපු මව උවත් මේ ශ්‍රී ලංකා නීතිය කිසිවිටකත් වෙනස් කොට සැලකන්නේ නැහැ. ඒ නිසා මේ සෑම කෙනෙකුට විරුද්ධව ජාතික ළමාරක්ෂක අධිකාරිය ශ්‍රී ලංකා පොලිසියත් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව මේ තුවාල වලින් තුවාලවන්නේ මව්පියන්ට වැඩිය ඔවුන්ගේ සහචරයන්ට වැඩිය මේ කුඩා දරුවන්. ඒ තුවාල සනීප කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා මා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. අපේ බාරකරුවන් ලෙස වැඩිහිටියන් ලෙස මේ ළමයින්ට හඬක් නැහැ, බලයක් නැහැ. හරි. සභාපතිතුමා දැන් මේ දරුවන්ට තීරණ ගත යුතුයි. ඔව් දැන් මේ දරුවන්ට ඔබතුමා කියනවා හඬක් නැහැ, බලයක් නැහැ කියලා. නමුත් ඔබතුමාලම අනිත් පැත්තෙන් දුරකථන අංකයක් ක්ෂණික දුරකථන ඇමතුම් අංක පවා ප්‍රවර්ධනය කරනවා. දරුවන්ට යම් අකටයුත්තක් වෙනවා නම් ක්ෂණිකව කතා කරන්න ඔබ ආයතනයේ ඉතාමත් ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා කියලා. දැන් මේ සිද්ධි සියල්ලම ගැන කතා කරද්දී අපිට සමාජ මාධ්‍ය අමතක කරන්න බෑනේ. ඔබතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාපීඨයේ අංශයේ මේ කටයුතු කිරීමත් එක්ක මේ අපරාධ කියන කාරණය සම්බන්ධයෙන් කතා කරද්දී ඔබතුමාට අත්දැකීම් තියෙනවා. මේකත් එක්ක අපිට කියන්න මේ සමාජ මාධ්‍ය තුල හැසිරීම අපි දන්නවා TikTok කියලා මහා වසංගතයක් තියෙනවා, විනාශයක්. මේ තරුණියන් සහ දරුවන් මේවා හැසිරෙන විදිහ මන් දන්නේ දෙමාපියෝ නැද්ද කියලා. අම්මලා තාත්තලා නැද්ද කියලා හිතෙනවා මේ වගේ මේ දරුවන්ගේ. ඔබතුමාලා මේ ගැන අවධානය යොමු කළා නැද්ද යම් ආකාරයකින් ඉදිරියේ ප්‍රතිපත්ති නීති හදද්දී? ඔව් ඇත්ත වශයෙන්ම ඊටාම වැදගත් දෙයක්. ඔබ දන්නවා අපරාධ නඩු දණ්ඩ නීති සංග්‍රහයේ 286 ඒව ගන්තිය යටතේ මේ අශීල හෝ අසභ්‍ය පුවත් ඔබ දන්නවා කෙනෙකුට යැවීම, ඒවා නිර්මාණය කිරීම පමණක් නොවේ. තමා සංගතේ තබා ගැනීම, තමා සතුව තබා ගැනීම, තමගේ ෆෝන් එක තුළ, තමගේ කම්පියුටරේ තුළ තබා ගැනීමත්
අවුරුදු 5ක් දක්වා සිරගත කරගත හැකි වරදක්. ඒ නිසා ඔබ ඊටාම පරිස්සම් වන්නට ඕන. මේ පිළිබඳව දැනුම ඇත්ත වශයෙන්ම ජනතාව සතුව අඩුයි. මෙන්න මේකයි අපි දකින්නේ ප්‍රධානම ප්‍රශ්නේ. ඒ නිසා අපි ජාතික අධ්‍යාපන ආයතනයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග එකතු වෙලා මේ වන විට ළමයා හා නීතිය කියලා අතිරේක පොතක් 6 සිට 13 දක්වා ශ්‍රේණිවල ළමයින්ට නිර්මාණය කරමින් යන කුඩා අතිරේක පොත් 3ක් එහි 70% පමණ කටයුතු මේ වන විට අවසන් වෙලා තිබෙනවා. මාස කිහිපයක් ඇතුළත අපේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට බාර දීමට බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඊ අවසානයේ අපේ පරම්පරාවක් ඉඳීවි නීතිය පිළිබඳ ළමා අයිතිවාසිකම් පිළිබඳ ළමයින්ගේ දුක පිළිබඳව හොඳින් හඳුනන වැඩිහිටි පරම්පරාවක් ඉඳීවි. ඔවුන් මීටත් වඩා හොඳින් අපේ ළමයින් රැකගනිවි කියලා මම බලාපොරොත්තු වෙනවා. හොඳයි මහාචාර්යතුමා, අවසාන වශයෙන් අපි බොහොම කෙටි උත්තරයක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. දැන් මේ ගත වෙන කාල සීමාවෙදී අපි දන්නවා පුංචි දරුවෝ ගෙවල් වල ඉන්නේ ඔන්ලයින් හරහා අධ්‍යාපනය ලබනවා. ඇතැම් විට පීඩාවට පත් වෙන්න පුළුවන් අම්මලා තාත්තලා අපි දකින සමහරලාට මේ අධ්‍යාපන වැඩ කටයුතු සිද්ධ කරන්න කියලා බල කරන අවස්ථා තියෙනවා. දෙමව්පියන්ට දෙන්න මොකක් හරි පණිවිඩයක් තියෙනවද මේ විදිහට පීඩාවට පත් වෙන පුංචි දරුවන්ට කොයි විදිහටද සලකන්න ඕන කියන කාරණාව? ඔව් ඇත්ත වශයෙන්ම මා ඉතාමත්ම සතුටු වෙනවා මේ ප්‍රශ්නය අපගෙන් ඇසීම පිළිබඳව. ඔබ දන්නවා 19-29 හරහා ළමයෙකුට කිසියම් අතවරයක් වුණොත් වහාම අපට දන්වන්න කියලා 19-29ට දන්වන්න කියලා අප ඉල්ලීමක් කරා. මේ හරහා අපට බොහෝ විට පැමිණිලි තමයි මේ ඔන්ලයින් අධ්‍යාපනය හරහා ළමයින්ට සිදුවන අකරදැබ්බ පිළිබඳව. ඉතින් කුඩා ළමයෙකුට ටික කාලයක් තමන්ගේ මානසික සංවරය පවත්වා ගන්නට අමාරුයි. නමුත් ගුරුවරුන් සමහර විට තේරුම් ගන්නේ නැහැ. අතිරේක පන්ති ගුරුවරුන් සමහර විට තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා හැම විටම මා ඉල්ලා සිටිනවා ළමයින්ට මේ ළමා කාලය හොඳින් ගත කරන්නට පොඩි නිවාඩු මේ පාඩම් අතර ලබා දීමට වහාම සැලකිලිමත් වන්නට ඕනේ. ඊට අමතරව ඔබගේ හඬ පමණක් දෙන්නට එපා. ඔබගේ ඡායාරූපයක් පෙනෙන පරිදි කුඩා ළමයි ටික උගන්වන්න දෙන්න. උගන්වන විට පාවිච්චි කරන්න. එසේත් නැතිනම් වන්නේ අපගේ දැනුම කුසලතා වර්ධනය වන්නට පුළුවන්. නමුත් ඔබගේ ආකල්ප දරුවාගේ ආකල්ප වර්ධනය නොවන්නට පුළුවන්. ඒ නිසා විශාල වැදගත්කමක් තිබෙනවා ළමයාගේ වේගයට අනුකූලව උගන්වන්න. ළමයාට ආකල්ප දැනුම කුසලතාවලට අමතරව ආකල්ප ලැබෙන ආකාරයෙන් මේ අන්තර්ජාලීය අධ්‍යාපනය සිදු කරන ලෙස හොඳයි මා ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, බෙහෙම ස්තුතියි අපිත් එක්ක සජීව ලෙස දුරකථනයෙන් සම්බන්ධ වුණාට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමන් මහාචාර්ය මුදිත විදානපතිරණ මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වුණේ. බොහෝ වැඩ රාජකාරී මැද්දේ හදු දැසන අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. මොන දේවල් ටික ගැන ඉක්මනට හොයලා බලමු මොනවාද වෙන්නේ කියලා. හාල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. හාල් මිල ගණන් මිල වැඩි. හාල් මෙට්‍රික් ටන් ලක්ෂයක් මේ මාසෙදී ලංකාවට එනවා කියලා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්තයා කියලා තියෙනවා. අද ඒ සම්බන්ධයෙන් සිළුමිණ වාර්තා කරනවා. මේ අතර අරුණට ගියාම අරුණ කියනවා වී මණ්ඩලයේ රතු වී ටොන් 15000ක් සුදු කරන්න යයි කියලා, සුදු හාල් කරන්න යනවා කියලා මේ විදිහට කියලා තියෙනවා. වී අලුවි මණ්ඩලයේ පහුගිය මහසකන්නේ සහ යලකන්නවලදී මිලදී ගත්ත නිවුඩු වී නැත්නම් රතු සහල් නිවුඩ් ඉවත් කරලා සුදු කරලා වෙළඳ පොළට නිකුත් කරන්න සැලසුම් කරලා තියෙනවා. සුදු හාල් වල තමයි හිඟයක් තියෙන්නේ සහ සුදු හාල් තමයි මිල ගණන් වැඩි. රතු හාල් ටිකක් ගාන අඩුයි. රුපියල් 93කට වගේ ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම කරන්න සැලසුමක් තියෙනවා කියලයි මේ විදිහට වාර්තා කරන්න. මේ අතරේ මව්බිමට ගියාම මව්බිම කියනවා ගොවීන් 3000කට සූර්ය බල ශක්ති ජල පොම්ප නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඒ වගේම කාබනික පොහොර භාවිතය වඩාත් ක්‍රමවත් කිරීමට පසේ නිරෝගකම් පිළිබඳව විමර්ශනයකට සූදානම් වෙනවා. පසේ නිරෝගකම තමයි අපි මුලින්ම බලන්න ඕනේ. පස්වල තත්වය, පාංශුවල තත්වය. ඉතින් ඒ තත්වයත් එක්ක තමයි අපි කාබනික පොහොර මොන ආකාරයෙන්ද භාවිත කරන්න කියලා සොයා බැලීම වැදගත් වෙනවා. ඉතින් ඒ සඳහා විමර්ශනයට සූදානම් කියලා අද මව්බිම් පත්තරේ මේ ආකාරයෙන් තොරතුරු අරන් එද්දී 2021 අනාගත ප්‍රතිපත්ති සඳහා වූ ඔස්කා සම්මානය ලංකාවට හිමි වෙලා තියෙනවා කියලා මේ ආකාරයෙන් වාර්තා කරනවා. මේක ඉතාමත් වැදගත් තොරතුරක් මේ සම්මානය අපිට හිමිවීම. මොකද මේ ගැන ලෝකයේ රටවල් ගණනාවක් මේ සම්බන්ධයෙන් අවධානය
යොමු කරලා තිබුණා. කෙසේ නමුත් මේ සම්මානය අපිට හම්බ වෙලා තියෙන්නේ ලෝකේ හොඳම ප්‍රතිපත්ති පිළිබඳව ඔස්කාර් සම්මානය ලෙස සැලකෙන 2021 අනාගත ප්‍රතිපත්ති සඳහා වූ සම්මානය ලංකාවට මේ ආකාරයෙන් හිමි වෙලා තියෙනවා. විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය වලින් ආරක්ෂාවෙන් පිළිබඳව ප්‍රතිපත්තියට අදාළව මේ සම්මානය අපිට හම්බ වෙලා තියෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තමයි සඳහන් කරන්නේ. රසායනික ද්‍රව්‍ය වලින් ආරක්ෂා වීම පිළිබඳව ප්‍රතිපත්තියට තමයි මේ සම්මානය හම්බ වෙලා තියෙන්නේ. අපි දැන් රටක් විදිහට රසායනික පොහොර භාවිතයට සූදානම් වෙන මොහොත. ඉතින් එවැනි කාලයක මෙවැනි සම්මානයක් හම්බීම වැදගත් බව තමයි අපිට වාර්තා කරන්න සිද්ධ වෙන්නේ. ඔය අතර සමීර අද සන්ඩේ මෝනිං පුවත්පත සඳහන් කරන කාරණාව අර සමීර සිලිමින පුවත්පතේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිළිබඳව ප්‍රවෘත්තියත් එක්කම කතා කරන්න පුළුවන් අපිට මේ ප්‍රවෘත්තිය ගැනත් සන්ඩේ මෝනිං පුවත්පතේ ගැන කියන්නේ government denies excessive money printing. දැන් රජයට චෝදනාවක් කෙල්ල වෙලා තියෙනවා විපක්ෂයේ පාර්ශවයෙන් මේ අතිරික්ත මේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් කෙල්ල වෙලා තියෙනවා. මේ විදිහට රජය අසීමිත විදිහට මුදල් නෝට්ටු මුද්‍රණය කරනවායි කියලා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා ඒ චෝදනාව බැහැර කරනවා. එතුමන් සඳහන් කරනවා මේ වෙනකොටත් ඒ ආකාරයෙන් සිද්ධ වෙලා නැහැ කියන කාරණාව. එතුමන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී තමයි මේ පිළිබඳව තොරතුරු සඳහන් කරන්නේ. එතුමන් කියනවා මේ රජයේ කිසි විටකත් එවැනි කටයුත්තක් සිද්ධ කළා නැහැ කියන කාරණාව. මේ වෙනකොට විශේෂයෙන්ම ජූනි 28 වෙනිදා වෙනකොට රුපියල් බිලියන 200ක නෝට්ටු පමණයි මුද්‍රණය කරලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව එතුමන් සඳහන් කරනවා. සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම මහ බැංකුවක් එවැනි කටයුතු සිද්ධ කරන බව සඳහන් කරලා තියෙනවා එතුමන්. කෙසේ වෙතත් මේ තුලින් ජාතික ආර්ථිකය උද්දමනය ඉහළ යාමට කිසිසේත් බලපෑමක් සිද්ධ වෙලා නැහැ කියන කාරණාව එතුමන් සඳහන් කරනවා. ඒ අතරේ අපි දිවයින පුවත්පතට යනවා. දිවයින පුවත්පතේ අද දවසේ මේ අපේ රටේ බොහෝ දෙනෙක් ආස ක්‍රීඩාව කැමති ක්‍රීඩාව ක්‍රිකට් ගැන ප්‍රධාන සිරස්තලයේ අද දිවයින ඉරිදා සංග්‍රහයේ වෙන්නේ ප්‍රධාන සිරස්තලයට පරාජය ලෝක වාර්තාව ශ්‍රී ලංකාවට කියලා අද දිවයින පුවත්පත මේ විදිහට ලියනවා. ඒ ගැන කසුන් රණවීර මේ පුවත ලියන්නේ එක්දින ක්‍රිකට් තරග 860කින් 428ක් පැරදිලා පරාජය ලෝක වාර්තාව ලංකාවට කියලා මේ ප්‍රධාන සිරස්තලයේ ලියවෙන්නේ. සත්කාරක එංගලන්තයේ සමගින් පැවති දෙවෙනි එක්දින ක්‍රිකට් තරගය කඩලු 8කින් පරාජයට පත්වීමත් සමගින් ලෝකයේ වැඩිම එක්දින ක්‍රිකට් තරග පරාජයට පත් වූ රට බවට ශ්‍රී ලංකාව පත් වුණා. ඒ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 428ක් පරාජයට පත් වෙමින් කියලා අද දිවයින පුවත්පත ওই විදිහට තොරතුරු කියනවා. විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය දවස්වල අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෝ මේ පිටරට ගියාම කොහොමද හැසිරෙන්නේ කියලාත් ඉතින් පහුගිය දවස්වල අපි වීඩියෝ සාක්ෂිත් එක්කම දැක්කා. ඒ අතරදී දෙවෙනි මේ ගැන මේ විදිහට වැඩිදුරටත් ලියනවා. එංගලන්තයේ පසුගිය පළමු වෙනිදා නිමාවටපත් වූ තරගයත් සමගින් ජාත්‍යන්තර එක්දින තරග 860කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව එහිදී ජයග්‍රහණ 390ක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ අතර වාරයේ තරග 5ක් ලකුණු සමවීමෙන් නිමාවටපත් වී ඇති අතර විසඳුමකින් තොරව තරග 37ක් නිමාවටපත් වෙද්දී තරග 428ක් පරාජයටපත් වෙලා ඒ ලෝක වාර්තාවට හිමිකම් කියන්නට අපිට හැකි 2 කෝටි 20 ලක්ෂයකින් 11 දෙනෙකුටයි ඔය ජර්සිය ශ්‍රී ලංකන් ජර්සිය දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පරාජය වාර්තාව වගේම ජයග්‍රහණයේ වාර්තාව ඕන තරම් අපි තියලා තියෙනවා. ඒක අලුත් කරන්න පුළුවන් වෙන්නේ ඔය ජර්සිය දාගෙන ඉන්න 11 දෙනාටම තමයි. මොන තරම් වාසනාවක්ද 2 කෝටි 20 ලක්ෂයකින් ශ්‍රී ලංකන් ජර්සිය අඳිනවා කියන්නේ. ඒගොල්ලෝ ඒක කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කාටුන් බලමු. දිවයින පත්තරේ අද ප්‍රධාන කාටුන්ෙන් අපි පටන් ගන්නවා. මේ විදිහට මේ රටේ ආර්ථිකය ගැන ඔන්න ඇඳලා තියෙනවා. මේ කාටුනය බලන්න ඉන්නේ කවුද කියලා පැහැදිලි හොඳටම පේනවා. මේ තුන් දෙනාම දන්න අඳුරන අය. ඉතින් රටේ ආර්ථිකයේ ගිලිලා ඉන්නේ මේ ප්‍රධානීන් තුන් දෙනා. ඉතින් ඒ වතුරේ ඉන්න එක්කෙනෙක් ඔන්න ටිකක් පීනලා එන්න තමයි හදන්නේ. ආර්ථිකය කොහොම හරි ජය ගන්න ඕනි කාරණය ගැන කතා කරද්දී මේ දවස්වල මේ නම නිතර කියවෙනවා. ඉතින් ආර්ථිකය කොහොම හරි ඒකට පීනලා ජය ගන්නවා කියන අදහසද දන්නේ මේ තියෙන්නේ. කෙසේ නමුත් අද දිවයින පත්තරේ ප්‍රධාන කාටුනය මේ බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ සමීර අනික් දෙන්නටත් උදව් කරගෙන ආර්ථිකය ගොඩ ගන්න නැත්නම් මේ ගොඩට එන්න උත්සාහ කරනවා වගේ අපිට පේනවා. ඒ අතරේ සිළුමින පුවත්පතේ එඩි ක්ලික් කාටුනේ මේ බලන්න ඒකේ ආර්ථිකය ගැන තමයි කියවෙන්නේ. මේ බැසිල් රාජපක්ෂ මහත්මයා ඔබට පේනවා ඇති. එතුමා නෙළු පොහොට්ටුවක් අතේ තියාගෙන ඒ වගේම ආර්ථිකයේ ගොඩනැගීමේ සැලැස්ම කියන මේ දැවැන්ත ලියවිල්ල මේ සැලැස්ම අරගෙන දැන් පාර්ලිමේන්තුව පැත්තට එනවා වගේ අපිට පේන්නේ. එතුමා ඉක්මනටම පාර්ලිමේන්තුවට එයි කියලා අපිත් විශ්වාස කරනවා.
හසන්ත විජයනායකගේ හුරේර කාටුන් එක විදෙස් ණය ගෙවීම් කිසිදු ගැටලුවක් නැහැ කියලා කබ්‍රාල් කියනවා කියලා දේශපාලඥයෙක් ඇවිල්ලා කියනකොට එතුමට ගැටලුවක් නැහැ ගෙවන්නේ අපිනේ සෑර් එතුමට ගැටලුවක් නැහැ ගෙවන්නේ අපිනේ සෑර් කියලා සාමාන්‍ය ජනතාව අනේ කියලා තියෙනවා. අපි කිව්ව දිවෙන පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ රුවිතන් කාටුනේ බලන්න ලෑස්ති වෙනවා කියලා. බලමු රුවිතන් කාටුනේ මේ දෙන්නේ කතාවක්. මූ ආවරණයක් නැතුව හිටියා කියලා ඕස්ට්‍රේලියානු උපාගමැතිට දඩයක් ගහලු. ඔන්න දැන් ඕස්ට්‍රේලියාවේ උපාගමැතිට දඩයක් ගහලලු. මෙහි එහෙම කළා නම් දඩේ ගහපු කෙනාට දඩේ ගෙවන්න වෙනවා. එහෙම වුණාට මෙහි නම් එහෙම නැහැ. මෙහි මේ දඩේ ගහපු කෙනාට දඩේ ගෙවන්න වෙනවා කියලා තමයි රුවිතන් කියන්නේ. සිම්පල් මෑන් කියනවා මේ පහුගිය කාලේ ඇහුණු දකින්න ලැබුණු දේවල් එක්ක යන එන නැව් ටිකට ගිනි තියලා රට අවට මුහුදු පරිසරය විනාශ කරන්න හදනවද මන්දා. එහෙම පොඩි ප්ලෑන් එකක් ආගේ හරි තියෙනවද දන්නේ නැහැ කියලා සිම්පල් මෑන්ට හිතිලා තියෙනවා. අද සිළුමිණ පත්තරේ තමයි කාටුන් එක තියෙන්නේ. අපි කාටුන් අවසන් කරන්න තෝරගන්න සූදානම් වෙන්නේ අද අරුණ පුවත්පතේ අසන්ත විජේනායක අඳින කාටුනේ මේ බලන දේශපාලන ලෝක ගැන තමයි මේ විදිහට කියන්නේ. දැන් සමගි ජනබලවේගය මේ කූඩුවක් හදාගෙන ඔන්න දැන් සජිත් මහත්තයා කියන කුරුල්ලා බොහොම සුව පහසුවට ඉන්නවා. ඔය අතරේ තව කූඩුවක් එහා පැත්තේ හැදෙනවා. ඒ තමයි UNP කූඩුව. රනිල් මහත්තයා ඔන්න දැන් කෝටු කෑලි සොයාලා පරඬැල් කොළ ගෙනල්ලා ඔන්න දැන් කූඩුව හදනවා. හැබැයි මේ කූඩුව හදන්නේ ගහේ අත්තේ කෙරවලේ කොයි වෙලාවෙ මේ අත්ත කඩන් වැටෙයිද දන්නේ නැහැ. මොලේ කල්පනා කරලා ඔලුව කල්පනා කරලා සජිත් මහත්තයා කූඩුව හදලා තින්නේ අර ගහේ අත්ත තියෙන මුලම තමයි. ඉතින් බොහොම ශක්තිමත් විදිහට හදලා තියෙනවා වගේ අපිට පේනවා. UNP කූඩුව කඩන් වැටෙයිද නැත්නම් ඒකත් ශක්තිමත්ව තියේද අපිට ඉස්සරහට ඒ ගැන බලන්න පුළුවන්. ඩෙල්ටා ප්‍රභේදයේ ලෝකයේ තුල ව්‍යාප්ත වීමත් එක්ක ලෝක දේශපාලනය ලෝක ආර්ථිකය මොන වගේ වෙයිද මොන ආකාරයෙන් හැසිරෙයිද මේ සියලු තොරතුරු ඔබට දැනගන්න පුළුවන් ජේෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයා සමගින් ලෝවටා වැඩසටහනත් එක්ක ඔබට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. අපි අදට සමු ගන්නවා ඔබට නිරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරමු. ආයුබෝවන්.